සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ මෙත් TV මේ සදහම් දේශනාව ඔස්සේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ ෂෙපර්ටන් නගරේ වාසය කරන පින්වත් පිරිසක් වෛද්‍ය ශිරෝමාලී ඒකනායක මහත්මිය, සුදත් ඒකනායක මහත්මයා, මිත්මා ඒකනායක සහ මන්ත්‍රී ඒකනායක කියන මේ පින්වතුන් ඇතුළු මේ සියලු දෙනා එකතු වෙලාද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ. එයාගේ අරමුණ බවට පත්වෙන්නේ මේ ධර්මානුශාසනාවේ උතුම් අරමුණ තමයි ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය උතුම් දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියලා අපිට ආශිර්වාද කිරීම. ජූලි මාස 8 වෙනි දින උපන්දිනයේ සමරන වෛද්‍ය ශිරෝමාලී ඒකනායක මහත්මියට, ජූලි මාස 31 වෙනි දින උපන්දිනයේ සමරන මන්ත්‍රී ඒකනායක මෙනවියට, ජූලි 22 වෙනි දින උපන්දිනයේ සමරන ඇලෙක්ස් ලියානා රත්නායක දියණියට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂ ලැබේවා කියන ආශිර්වාදයත් සති 3කට පෙර පරලොව සැපත් වූ සීතා නාලනී වැලිකන්න පුංචි අම්මාට නිදුක් පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව සිටින අනුලා ඒකනායක මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටම ආශිර්වාද කිරීමත්, මිය පරලොව ගිය AWS පතිරාජ මහතා, අනුලා වැලිකන්න මහත්මිය, KPB ඒකනායක මහත්මයා ඇතුළු සියලු සංසාරගත මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පින්වතුන්ගේ අරමුණ. ඉතින් ඒ අරමුණෙන් තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඒ හැම දෙනාටමත් බණහන ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම දානමේ පිනත් ධර්ම ශ්‍රවණමේ පිනත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි මේ ධර්මානුශාසනාවේදී මේ සම්බුද්ධ ශාසනයේ සෝභමාන කළ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියදී එදා වැඩ සිටිය ඒ උතුම් අසිරිමත් මහරහතන් වහන්සේ නමක් පිළිබඳව උන්වහන්සේගේ ජීවිත කතාවේ ආශ්චර්යමත් තොරතුරු අද අපි මේ ධර්මානුශාසනාවෙන් සාකච්ඡා කරනවා. ඒ තොරතුරු අතර අපිට ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ ජීවිතේ වගේම උන්වහන්සේලා සසරේ කරන ලද පුණ්‍ය ශක්තිය මොනවගේ පිනක්, මොනවගේ පාරමිතාවක්, මොනවගේ සසර පුරන ලද ගුණධර්මයන් තුළද කෙනෙකුට ඒ උතුම් මරහත්වය වගේම සසර ධර්මාවබෝධී පිණිස යන ගමන යාගන්න පුළුවන්කම ලැබෙන. ඒ වගේමයි ධර්මයේ තියෙන ආශ්චර්ය, ඒ උතුම් රහතන් වහන්සේලා උන්වහන්සේලාගේ අසිරිමත් ජීවිත ඒ ධර්මයේ තුළ ගත කරපු ආකාරය, ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඒ උතුම් මහරහතන් වහන්සේලා ඇසුරු කරගෙන දේශනා කොට වදාළ ඒ ධර්ම කාරණා අපිට මේ ජීවිත කතා අතරද ජීවිතයට එකතු කරගන්න අවස්ථාව සැලසෙනවා. පින්වතුනි, බුද්ධ ශාසනයක් තුළ අපි දන්නවා මේ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝයා බවට පත් වුණේ අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ. එදා ඉසිපතන මිගදායේදී පස්වක භික්ෂූන් වහන්සේලාට ඒ උතුම් ධම්මචක්ක දේශනාව දේශනා කරද්දී දේශනාව අවසන් වෙනකොට මුලින්ම ධර්මය අවබෝධ කරේ කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ.
බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරලා ආමන්ත්‍රණය කරා මෙහෙන්න මහණෙනි මේ ධර්මය ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කොට තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්. ඒ විදිහට ශ්‍රී හස්තේ දිගු කරද්දී ඒ මොහොතෙම ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබෙනවා. එක මහා අසිරිමත් අපට හිතාගන්න පුළුවන් පැවිද්දක් නෙමේ. එක ඉරදි මේ පැවිද්දා. මේ බුද්ධ ශාසනය හැමෝටම ඉරදි මේ පැවිද්ද ලැබුන්නේ. සසර මහා පින් ඇති ඉතාම සුළු පිරිසයි ඒහි බික්කු භාවෙන් පැවිදි උපසම්පදාව ලැබුයි. බුදුරජාණන් වහන්සේ කෙනා දිහාවට ශ්‍රී හස්තේ දිගු කරලා උන්වහන්සේ කතා කරද්දී මෙහෙන්න මහණෙනි මේ ධර්මය සාක්ඛාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තය ඒ පුද්ගලයා දිහාවට දිගු කරද්දී ඔහුගේ කෙස් රැවුල් ඉබේම ඉවත් වෙලා යනවා. ඇඳගෙන ඉන්න වස්ත්‍ර අතුරුදහන් වෙලා සිවුරක් ඉරදියෙන් ශරීරයට පහළ වෙනවා. පාත්තරයක් ලැබෙනවා. සිවුරු පාත්තර දරව තුන් සිවුරු දරව කෙස් රැවුල් ඉවත් වෙලා ඉරදිමය ඒ සැනින් සුරූපය වෙනස් වෙලා භික්ෂුවක් හැටියට ඒ සිවුරු පාත්‍රා සහිතව පහළ වෙනවා. එක මහා සිරිමත් පැවිද්දා. අඥා කොන්නඥ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙච්ච මේ ශාසනය තුළ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා 80 මහ ශ්‍රාවක මහරහතන් වහන්සේලා ගැන අපි කතා කරනවා. අනෙකුත් මහරහතන් වහන්සේලා අතර උන්වහන්සේලා විශේෂ වෙන්නේ සසර පුරණ ලද පාරමී ධර්මයන්ගේ කාලය මත උන්වහන්සේලා තුළ මහා පුදුම අසිරිමත් හැකියාවල් පිහිටිය. සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම. උන්වහන්සේලා අසංකේයකුත් කල්ප ලක්ෂයක් ඒකා සංකයේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන සසරයාවා ඒ අග්‍රශ්‍රාවක තනතුරු ලබන. ඊළඟට 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පාරමී සම්පූර්ණ කරනවා ඒ 80 මහ ශ්‍රාවක තනතුරු ලබන්න. එහෙමනම් මේ ශාසනය තුළ අවසාන රහතන් වහන්සේ බවට පත්වෙන්නේ සුබද්ද කියන භික්‍ෂුව. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේදා මල් රජදරුවන් උපවර්තන ශාල වනෝද්‍යානය පිරිනිවන් පාන සෝදානන් වෙන වෙලාවේ. සෙනග පීරගෙන ඒ අතරින් තරුණෙක්කාවා අනේ මට ප්‍රශ්න තියෙනවා. මට යන්න දෙන්න මට බුදුරජාණන් වහන්සේකින් අහල දැනගන්න ඕන. උන්වහන්සේ පිරිනිවන් පාන කලින් මට මේ ප්‍රශ්නය විසඳ ගන්න ඕන. ඒ වෙලේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න වෙලාව ආනන්ද හාමුදුරුවෝ වැළැක්වුවා. බුදුරජාණන් වහන්සේ ගිලන්ව වැඩ ඉන්නේ. අනේ උන්වහන්සේට කරදර කරන්න එපා මේ වෙලාව කියලා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා උන්වහන්සේගේ කරුණාව ආනන්ද ඔය සුබද්දට එන්න දෙන්න කීවා. ඔය සුබත් දෙන්නේ තථාගතයන් වහන්සේ වෙහෙසවන්න නෙවෙයි. ඇත්තටම අවබෝධ කරගන්න. ඔය සුබද්දට එන්න දෙන්න. ඒ වෙලේ සුබද්ද බුදුරජාණන් වහන්සේගෙන් ඔහුට තියෙන දහම් ගැටලු විමසද්දී බුදුරජාණන් වහන්සේ සුබද්දට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දහම් දෙසුවා. ඒ බණපදය අහල සුබද්ද කල්පනා කරා තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන පෙර මම මේ මොහොතේ මෙතනදිම මේ ධර්මය අවබෝධ කරනවා කියලා අර මහා පිරිසක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සූදානන් වෙනවා කියලා වට වෙලා හිටපු ඒ මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානෙම සල්ගහක් අසලට පිරිසෙන් ඉවත් වෙලා පැත්තකට ගිහින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ කියපු බණපද මෙනෙහි කරමින් භාවනාවේ යෝනිසෝ මනසිකාරය යෙදුණා. ඒ මොහොතෙම සංසාර පින උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳලම අර සෙනග අතරින් සුබද්ද දිහාවට ශ්‍රී හස්තේ දිගු කරා. මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ සාක්ඛාතයි මනාකොට දේශනාකොට තිබෙන්නේ. සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දී
එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි පිරිනිවන් පාන මොහොතකට පෙර මහරහත් භාවයට පත්වෙච්ච අවසන් මහරහතන් වහන්සේ. ඔය අතර ශාසනයදා වැඩ සිටිය ඒ උතුම් මහරහතන් වහන්සේලා අතර අසිරිමත් මහරහතන් වහන්සේ නමක් ගැන අදාපි කතා කරනවා. ඒ තමයි චුන්ද මහරහතන් වහන්සේ. චුන්ද මහරහතන් වහන්සේ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදරය. ඔබහල ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පවුලේ කීප දෙනෙක් හිටියා. ඒ හැමෝම පැවිදි වෙලා රහත් වුණා. සහෝදරවරු කීප දෙනෙක් හිටිය වැඩි මහල්ම කෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊළඟට චුන්ද මහරහතන් වහන්සේ, උපවාන මහරහතන් වහන්සේ, කදිරවනී රේවත මහරහතන් වහන්සේ, චුන්ද මහරහතන් වහන්සේ, නංගිල තුන් දෙනෙක් හිටියා චාලා, උපචාලා, සිසූපචාලා කිය. ඒ ඔක්කොම පැවිදි වෙලා රහත් වුණා. එතකොට මේ චුන්ද හාමුදුරුවෝ මේ බුද්ධ ශාසනය තුළ උන්වහන්සේ හා බැඳිච්ච මේ ධර්මය කතා ගොඩාක් තියෙනවා. අපි මේ ධර්ම දේශනාව තුළ අපි ඒවායිකින් එක කාලවෙලාව හැටියට සිහිපත් කරගමු. මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නමින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ. අපි උන්වහන්සේ වාදුන්නනවා පියවමතුරා බුදුරජාණන් වහන්සේ හැටියට කල්ප ලක්ෂයකට පෙර. ඒ කාලේ බොහොම ධනවත් පවුලක තරුණෙක් හැටියට ඉපදිලා හිටපු මේ පින්වන්ත කෙනා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න ඒ ආරාමයට ගිහිල්ල උන්වහන්සේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ට චතුරාරි සත්‍ය විස්තර කරමින් දහම් දෙසනවා. ඒ බණහලා ධර්මී ගැන හිත පැහැදුනා. තෙරුවන් ගැන අප්‍රමාණ සද්ධාවක් ඇති වුණ. ඒ සද්ධාවෙන් හිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති වුණ අනේ මට අනාගතයේ මටත් බුද්ධ ශාසනයක ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්‍ෂූන් වහන්සේලා දැකලා පියවමතුරා බුදුරජාණන් වහන්සේ මහා සංඝයා පිරිවරා චාරිකාය වඩින ආකාරය මහරහතන් වහන්සේලා ඒ ශාසනයේ වැඩයින්න ආකාරය දැකලා අනේ මටත් අනාගතයේ පින් කරගෙන කුසල් වඩාගෙන උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙන්න තියෙනවනම් කොච්චර දෙයක්ද කියලා හිතට අරගෙන ඒ අරමුණම හිතේ ඇති කරගෙන පින් කරන්න කුසල් වඩන්න පටන් ගත්ත. එතකොට මේ කෙනාගේ හිතේ ඉස්සල්ලාම මට බුද්ධ ශාසනයක උතුම් අරහත්වයට පත්වවෙන්න ඕනෑ ඒ වෙනුවෙන් මං පින් කරනවා කියන අධිෂ්ඨානය සිතුවිල් ඇතිවුණේ කල්ප ලක්ෂයකට පෙර පියවමතුරා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ඒ ශාසනය. එදා ඉඳම් පින් කරගෙන බොහෝ කුසල් වඩාගෙන සුගති සහිතව එක්කු මනුස්ස ලෝකෙ දිවිය ලෝකෙ ඒ උපෝපන් බොහෝ ආත්ම භාවල පින් කුසල්ම කරගෙන දෙව්ලෝ බමලෝ මනුලෝ ඉපදමින් ආව. එහෙම ඇවිල්ලා සිද්ධාර්ථ නමින් බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙච්ච කාලේ මේ කෙනා දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා බොහෝම ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නිර්මාණ ශිල්පිය. ඔහු දවසක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට රනින් නිර්මාණ කරපු බොහොම ලස්සන තොරණක් සකස් කරා. උන්වහන්සේ වැඩයින්න ආසනයේ පසු පසින් බොහොම ලස්සන තොරණක් හැදුව. ඒ තොරණ මල්වලින් බොහොම ලස්සන මල් හොයාගෙන ඇවිල එකක වර්ණවත් මල් ගෙනහල්ලා. ඒ වටා මල් රඳවලා මලින් සරසන ලද තොරණක් බුදුරජාණන් වහන්සේ වැඩයින ආසනයේ පසු පසින් බුදුරජාණන් වහන්සේට මල් තොරණක් සකස් කරලා පූජ කරා. ඒ වෙලායි බුදුරජාණන් වහන්සේ ඒ ඉදිරි පස වැඩ සිටියද්දී අර මලින සරසපු ඒ අලංකාරවත් තොරණ තමන්ගේ අතින් හදලා බුදුරජාණන් වහන්සේට වැඩඉන්න සකස් කරපු ඒ ආසනයේ වටා තියෙන තොරණ දැකලා විශාල සතුටක් ඇතිවුණ. අර මල්වල ඉතුරු වෙච්ච සුවඳ මල් තිබුණා. ඒ මල් දෑතින් අරගෙන බුදුරජාණන් වහන්සේට හිසට ඉහලින් මල්ටික සාධකාරදීලා අප්‍රමාණ සද්ධාවෙන් මේ මල් බුදුරජාණන් වහන්සේට පූජාවේවා කියල මල්ටික උඩට වීසි කරා. පිංහතුනේ,
ඒ මල් බුදුරජාණන් වහන්සේගේ ශරීරයටවත් හිසටවත් නොවැටි බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහලින් මල් වියනක් වගේ එකින් එක ලස්සනට පෙළට සකස් වෙලා අහසේ රැඳුණා. ඒ වෙලාවේ මේ බුද්ධ ආශ්චර්ය බුද්ධ අධිෂ්ඨානයත් එක්ක අහසට විසිකරපු මල් ටික පෙළට වියනක් වගේ බුදුරජාණන් වහන්සේගේ සිරසට ඉහලින් පිහිටලා තියෙන ආකාරය දැකපු මේ තරුණයා පුදුමාකාර සද්ධාවෙන් සාදුකාර දීලා ප්‍රාර්ථනා කරා. මම මේ මලින් ඒ වගේම රණින් ලස්සනට සකස් කරලා තොරණක් සකස් කරලා බුදුරජාණන් වහන්සේට පූජා කර අප්‍රමාණ සද්ධාවෙන්. ඒ වගේම සුවඳ මලින් බුදුරජාණන් වහන්සේට පූජා පැවැත්තුවා. මේ පිනෙන් මට අනාගත බුද්ධ ශාසනයක උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරා. සිද්ධහර්ථ බුදුරජාණන් වහන්සේ මේ කෙනාගේ සිත බුදු ඇසින් දැකලා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. අනාගතයේ ගෞතම නමින් බුදු කෙනෙක් පහළ වෙන කාලේ ඔබ බොහෝ සැප සම්පත් විඳල මේ මල් තොරණක් පූජා කරලා මල් වියනක් හැටියට මල් පූජා කරපු පිනෙන් ඔබ බොහෝ ආත්ම භාව ගණනක් දෙව්ලොව බඹලව මනුලව සක්විති රජකම් පවා ඔබ ලබනවා. අනාගත බුද්ධ ශාසනයක ගෞතම නමින් බුදු කෙනෙක් පහළ වෙන කාලේ ඔබ මනුලව ඉපදිලා චුන්ද නමින් ඔබ උතුම් අරහත්වයට පත්වෙලා ඒ බුද්ධ ශාසනයේ බබලුවමින් වැඩඉදලා ඔබට සංසාර දුක අවසන් කරලා පිරිනිවන් පාන්න මේ පිනම බලවත් වෙලා අවස්ථාව ලැබෙනවා. ඔහු පුදුමාකාර සතුටෙන් ඒ බුද්ධ වචනය අනුමෝදන් වෙලා බොහෝ පින් කර කර ඒ ජීවිතය ගෙව්ව. දෙව්ලොව මනුල්ලව බඹලව ආත්ම ගණනාවක් දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් හැටියට ඉපදුන. මනුලව සක්විති රජකම් කරා ඒ රැස් කරගත්ත පින්වලින් මේ වගේ බොහෝ කාලයක් දෙව්ලොව මනුලව ඉපදිමින් ඇවිල්ලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙ ඒ ඇන පින්වතුනි මේ මහා බඩ්ඩ කල්පේ කකු සඳ කෝනාගමන කාශ්‍යප අපේ බුදුහාන්දුරන්ට කලින් පහළ වනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. අන්නේ කාශ්‍යප බුදුහාන්දුරන්ගේ කාලේ ආයමත් මනුලව ඉපදුනා කුඹල් ගම්මානයක කුඹල් කරුවෙක් හැටියට ඉපදුනා. කුඹල් කියන්නේ මැටි නිර්මාණ කරන වලං හදන මිනිස්සු හිටපු ගම්මානක. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සංඝයා සමග මේ ප්‍රදේශය හරහා වඩින වෙලාවේ දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැකලා මේ කුඹල් කරුවා හිත පහදවාගෙන අනේ මට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යමක් පූජා කරගන්න තියෙනවා නම් කියලා වන්දනා කළ ස්වාමීනි ඔහොම වැඩයින්. ඔබහන්සේට මම මගේ නිර්මාණයක් හැටියට පාත්තරයක් සකස් කරලා පූජා කරන්නම් කියලා ඔහු බොහොම සද්ධාවෙන් මැටි පිඩක් අරගෙන ඒ මොහොතෙම පාත්තරයක් කරවලා බුදුරජාණන් වහන්සේට මැටියෙන් සකස් කරපු තමන්ගේ මතින් නිර්මාණය කරපු පාත්‍රයක් බුදුරජාණන් වහන්සේට පූජා කර. ස්වාමිනී භාග්‍යතුන් වහන්ස ඔබහන්සේ මේ පාත්‍රය පිළිගන්න සේක්වා. ඒ රැස් කරගත්ත පින මහ විශාල පිනක් බුදු කෙනෙකුට දන් වලදන්න පාත්‍රයක් කරලා පූජා කර කාශ්‍යප බුද්ධ ශාසනය. ඒ පිනෙන් දෙව්ලොව ඉපදිලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ තමයි එදා රූපසාරී බැමිණියගේ දරුවෙක් හැටියට චුන්ද නමින් මනුලවටාව. සාරිපුත්ත හාමුදුරුව තමයි ගිහි නම තමයි සාරිපුත්ත හාමුදුරුවන්ගේ ගිහි නම උපතිස්ස. එතකොට ඊළඟ සහෝදරය හැටියට තමයි චුන්ද හාමුදුරුව. එතකොට මේ චුන්ද කියන තරුණය පුංචි කාලේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ අනි සහෝදරවරු එක්ක ක්‍රේවත හාමුදුරු චුන්ද හාමුදුරුව උපවාන සාමීන් වහන්සේ සාරිපුත්ත හාදර ගිහි නම උපතිස්ස. එතකොට මේ අය ඒ සහෝදරියෝ චාලා උපචාලා සිසූපචාලා පොඩි කාලින එකට හැදී වැඩුණා.
ඔය අතරේ තරුණ වයසේ එනකොට සාරිපුත්ත හාමුදුරුව අර උපතිස්ස කෝලිත මේ දෙන්න ගෙදරින් ගිහිල්ලා පැවිදි වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පැවිදි වුණාට පස්සේ උන්වහන්සේගේ මග යමි. ඔබ අහලා තියෙනවා සාරිපුත්ත හාමුදුරුවන්ගේ අම්ම මහා බ්‍රහ්මය අදහාගෙන සාරිපුත්ත හාමුදුරුවන්ට අනික් සහෝදරයන්ට සහෝදරවරුන්ට තමන්ගේ දරු ඔක්කොම පැවිදි වුණා කියලා බොහොම අකමැත්තෙන් හිටියේ. අවස්ථා ගණනාවක පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේලාට පවා රූපසාරී බැමිණිය බැනවැදිච්ච සිදුවීම් ධර්මයේ සඳහන් වෙනවා. මෙන්න මේ ශ්‍රමණවරු තමයි මගේ දරුවන්ව රවට්ටගෙන ගෙනහිල්ලා පැවිදි කරේ කියලා. ඔය අතරේ සාරිපුත්ත හාමුදුරුවෝ පැවිදි වුණාට පස්සේ උන්වහන්සේගේ මග යමින් චුන්ද කියන මේ තරුණයත් ගෙදරින් පැනලා ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කිව්වානේ ස්වාමීනි මගේ වැඩිමහල් සහෝදරයා අනේ ඔබ වහන්සේ මටත් මේ බුද්ධ ශාසනය මේ උතුම් ශාසනික දහම් ලාභය ලබා දෙන සේක් වනේ මාව පැවිදි කරවන. සාරිපුත්ත හාමුදුරුවෝ තමයි චුන්ද හාමුදුරුවන්ව එක් ආවට පස්සේ පැවිදි කෙරෙව්. මේ චුන්ද ස්වාමීන් වහන්සේ මුල් කාලෙ බුදුරජාණන් වහන්සේ ඇසුරේ වැඩ සිටිය. මුල්ම කාලෙ ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු උපස්ථායකයන් වහන්සේ නමක් හැටියට චුන්ද හාමුදුරුවෝ බොහෝ කාලයක් අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා වැඩ සිටිය මුල් කාලේ උන්වහන්සේට උපස්ථාන කරලා තියෙන. ඔබ දන්නවා ආනන්ද හාමුදුරුවෝ තමයි අග්‍ර උපස්ථායකයන් වහන්සේ. අවුරුදු 25ක් වගේ කාලයක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක හැටියට ඒ උපස්ථාන කටයුතු සිදු කරා. ඊට කලින් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේලා කීප නමක් ඉඳලා තියෙනවා. නාගසමාල හාමුදුරුවෝ ගැන සඳහන් වෙනවා. උපවාන මහරහතන් වහන්සේ ගැන සඳහන් වෙනවා. ඒ අතරේ චුන්ද හාමුදුරුවෝ මුල් කාලේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු එක උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේ නම. ඔය අතරේ පිරිවානා පොත් වහන්සේ තුල සඳහන් වෙනවා චුන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගිලන් වෙච්ච අවස්ථාවක දේශනා කරපු බොජ්ජංග දේශනාව ගැන. ඔබ බලන්න මහා චුන්දත්තේර බොජ්ජංගයේ හැටියට සඳහන් වෙනවා. මේ බොජ්ජංග පිරිත් දේශනා අතර අපේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ කලන්දක නිවාපේ වේළුවනාරාමේ වැඩ ඉන්නකොට උන්වහන්සේ බොහෝම දැඩිව ගිලන් වුණා කියලා. බුදුරජාණන් වහන්සේ අසනීප වුණා. එතකොට ධර්මයේ බොහෝ අවස්ථාවල එක අවස්ථාවක් දෙකක් නෙමෙයි විටින් විට ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ගිලන් වෙච්ච අසනීප වෙච්ච සිදුවීම්. පින්වතුනි බුදු කෙනෙකුට ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර 이르දිපාද බලයෙන් ලෙඩ රෝග ආයු සංස්කාර යටපත් කරන්න පුළුවන් බව මහා පරිනිබ්බාන දේශනාවේ සඳහන් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ බොහෝ විට ඒ ස්වභාවය සිදු කරන්නේ නැතුව උන්වහන්සේගේ රෝග පීඩා උන්වහන්සේ ඒ බුද්ධ අධිෂ්ඨාන බලයෙන් 이르දි බලයෙන් යටපත් කරන්නේ නැතුව මේ කයේ යථා ස්වභාවය බුදු කෙනෙක් වුණත් මේක තමයි ලෝකේ ස්වභාවය. උන්වහන්සේ ලෝකයාට මේ ශරීරයේ ලෙඩ වෙන කයක් කියන කාරණේ පෙන්නුම් කරා. පින්වතුනි ඒ නිසානි බුදුරජාණන් වහන්සේ වක්කලි ස්වාමීන් වහන්සේට දේශනා කරේ කින්තේ වක්කලි මිනා පූති කායන දිට්ඨේන. වක්කලි මේ කුණු ශරීරයක්. දෙතිස් මහා කුණුප කොටස් වලින් හටගත්ත මේ කුණු ශරීරයක්. ඔබට මේ කුණු කය දිහා බලාගෙන ඉඳලා ඔබට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? ඔබට ඇස් දෙකෙන් මේ ශරීරය දිහා බලාගෙන ඉඳලා ඔය විදිහට බුදුන් දකින්න බෑ. ඔබ බුදුන් දකිනව නම් යෝ ධම්මං පස්සති සෝමං පස්සේ. ඔබ ධර්මයේ දකින්න. ධර්මයෙන් මාව දකින්න කිව්වා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධ ශරීරය තුළින් ශ්‍රී ශරීරය තුළින් පවා ලෝකයාට ලෝකස් ස්වභාවයේ යථා ස්වභාවය පෙන්නුම් කෙරෙව්වා. එදා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ සිටිද්දී තථාගත බුදුරජාණන් වහන්සේ බොහෝ ගිලන් වුණා.
ඒ වෙලාවේ චුන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වෙනකොට රහත් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා භාවනා කරලා උන්වහන්සේ පැවිදි වෙච්ච මුල් කාලෙම උන්වහන්සේ උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එදා සමාපත්තීන් වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ ගිලන්ව වැඩ සිටින බව වැටහුණා. ඉක්මනට සමාපත්තීන් නැගිටලා බුදුරජාණන් වහන්සේ ගිලන්ව වැඩ සිටින උන්වහන්සේගේ සුගන්ධ කුටියට ගන්ධ කුටියට වැඩම කරා. බුදුරජාණන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේ උන්වහන්සේ ළඟ වැඩ ඉන්නවා දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ චුන්ද ඔබට බොජ්ජංග ධර්මයන් වැටහේවා කියලා. අන්නේ වෙලාවේ චුන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් ගිලන්ව වැඩ සිටිය බුදුරජාණන් වහන්සේට බොජ්ජංග ධර්මයන් ගැන දහම් දෙසුවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ලෙඩ වෙච්ච වෙලාවේ බුදු හාමුදුරුවන්ටත් සප්ත බොජ්ජංග ධර්මයන් ගැන චුන්ද හාමුදුරු බණක් කියනවා. ඒ බොජ්ජංග ධර්මයන් ගැන බුදුරජාණන් වහන්සේමයි වදාළේ. චුන්ද ඔබට බොජ්ජංග ධර්මයන් වැටහේවා. එන මේ වෙලාවේ ඔබට ඒ සප්ත බොජ්ජංග ධර්මයන් ගැන සිහිපත් කරන්න සීයට එන්න කිය. ඒ සප්ත බොජ්ජංග විස්තර කරමින් ඒ කරපු දේශනාව පිරිවානා පුත්තහන්සේ තුළ බොජ්ජංග පිරිත හැටියට සඳහන්වෙන්. බුදුරජාණන් වහන්සේ ගිලන් ඇදේම චුන්ද මහරහතන් වහන්සේ සිදු කරන්නේ බොජ්ජංග දේශනාවට හොඳට කන් යොමු කරගෙන බුදුරජාණන් වහන්සේ සවන් දුන්නා. ඒ බොජ්ජංග දේශනාව අවසන් වෙනකොට උන්වහන්සේගේ රෝග පීඩාවන් සුවපත් භාවයට පත්වෙලා රෝගීන් නැගී සිටිය. එතකොට අපිට මේකෙන් පේනවා එක පැත්තකින් ධර්මය තියෙන ආශ්චර්ය. පිංහතුනේ බුදුරජාණන් වහන්සේලා පවා ගුරු තනතුරේ පිහිටවාගන්නේ ධර්මය. මේ ධර්මය මහා ආශ්චර්යමත්. බලන්න සාරිපුත්ත හාමුදුරුවෝ මුගලන් හාමුදුරුත් ගිලන් වෙච්ච වෙලාවේ උන්වහන්සේට බොජ්ජංග ධර්ම සිහි කර. උන්වහන්සේත් ඉරිදි බල සම්පන්න රහතන් වහන්සේ නමක්නේ මුගලන් මහරහතන් වහන්සේ. හැබැයි උන්වහන්සේට ලෙඩ වෙනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේටත් සප්ත බොජ්ජංග සිහිපත් කරෝන. උන්වහන්සේගේ රෝගය ඒ තුළ හිත පිහිටෝලා ඒ බොජ්ජංග මෙනෙහි කරනකොට සුවපත් වනා කිය. මහා මොග්ගල්ලානත්තේර බොජ්ජංග හැටියට සඳහන්වෙන්. ඒ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනය වැඩ හිටිය තතිය ශ්‍රාවකයන් වහන්සේ උන්වහන්සේ පිප්පලි ගුහාය වැඩ ඉන්නකොට උන්වහන්සේත් ලෙඩ වුණ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිලංගො ලෙඩ වෙච්ච වෙලාවේ උන්වහන්සේටත් බොජ්ජංග ධර්මම සිහි කෙරෙව්. උන්වහන්සේත් ඒ බොජ්ජංග දේශනාව අවසන් වෙනකොට ඒ රෝගයෙන් සුවපත්වෙලා නැගී සිටිය කිය. බලන්න එතකොට ශ්‍රාවකය මේ ශාසනය තුළ හිටිය මහා බල සම්පන්න අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අසූ මහා ශ්‍රාවක මහා ගුණ ඇති මහා පින්වත් පාරමී සසර බොහෝ කල් පුරාගෙනාපු ඒ උත්තම මහරහතන් වහන්සේලා පවා ගිලංවෙච් අවස්ථාවල ඒ උතුම් අසිරිමත් ධර්මය සිහිපත් කරවන. එදකොට බලන්න ඒ ධර්මයම අවබෝධ කරගෙන ඒ ධර්මයෙන්ම ප්‍රතිඵල ලබපු රහතන් වහන්සේලාට ඒ බොජ්ජංග ධර්ම කියන තමන් වඩල තමන් අවබෝධ කරගෙන තමන් පරිපූර්ණ කරගෙන තමන් සාක්ෂාත් කරගත්ත ධර්මයමයි උන්වහන්සේලාට සීපත් කරන්න. ඒ තමන් අවබෝධ කරපු ධර්මයම හොඳට කන්යමු කරගෙන තමා තුළින් ඒ ධර්මය ආපහු දකිනකොට ඒ රෝග සුවපත් වෙලා උන්වහන්සේලා නැගී සිටිනවා. එතකොට එක ශ්‍රාවකයකුට පමණක් නෙමෙයි මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. බුදුරජාණන් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේත් ලෙඩ වෙච්ච වෙලාවේ චුන්ද මහරහතන් වහන්සේ බුදු හාමුදුරුවන්ටත් ඒ බොජ්ජංග ධර්මම සිහි කෙරෙව්. ඒ බොජ්ජංග දේශනාව අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ සුවපත් වුණා. එහෙමනම් අපිට පේනවා ඒ ආශ්චර්ය ධර්මයේ තියෙන ආශ්චර්ය. පින්වතුනි මේ උතුම් ධර්මය බුදුරජාණන් වහන්සේ ගුරුපදේශ රහිතව අවබෝධ කරගත්තට ඒ ධර්මය මේ විශ්වයේ පවතින ආර්ය සත්‍යයක්. ඒ ආර්ය සත්‍ය බුදු හාමුදුරුවෝ විතරක් හොයාගන්න දෙයක් නෙමෙයි.
අපේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නේ පෙර බුදුවරුත් අවබෝධ කරගෙන ඒ දේශනා කරපු ධර්මයම තමයි. මේ විශ්වයේ මේ ලෝකයේ අම්තාක් බුදුවරු පහළ වුණාද උන්වහන්සේලා ගුරූපදේශ රහිතව අවබෝධ කරගන්නේ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ආර්ය සත්‍ය ඒ ලෝක සත්‍ය අවබෝධ කරන. ඒ මාර්ගයම ලෝකයට කියලා දෙනවා. හැබැයි කාලයක් යනකොට මග ආපහු වැහිලා අවිද්‍ය අන්ධකාරයෙන් වැසී ඒ මාර්ගය ආයමට ලෝකෙන් වැහිලා යනවා. ඒ වැහුණ කියලා ඒ සත්‍ය නැති වෙන්නේ. හැබැයි ඒ සත්‍යය දන්න වටහාගත් අයයි ලෝකෙ නැති වෙලා යන්න. ආයමත් කල්ප ගානකට පස්සේ හරි කාලෙකට පස්සේ සසර පාරමී පුරාගෙන යන මහා පින්වන්ත කෙනෙක් ගුරූපදේශ රහිතව ඒ සත්‍යම ආයමත් තමා තුළින් අවබෝධ කරගෙන ලෝකයාට මතු කරලා කියලා දෙනවා. එහෙමනම් ඒ සත්‍ය මේ ලෝකයේ පවතින ආරි සත්‍යය. ඒ ධර්මය මහා ආශ්චර්යමත්ය. ඒ ආශ්චර්යමත් ධර්මය බුදුරජාණන් වහන්සේම දේශනා කරන උන්වහන්සේගේ හදවතේ පහළවෙච්ච ඒ උතුම් පෙර බුදුවරු පවා අවබෝධ කළ දේශනා කරපු ධර්මයමයි චුන්ද හාමුදුරු බුදු හාමුදුරන්ට සිහිපත් කෙරෙව්. එතකොට අපිට පිනවා මේ ධර්මය කොච්චර ආශ්චර්යද. ඒකන බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා උන්වහන්සේ කල්පනා කරා ගුරුවරයෙක් නැතු වාසය කරන එක සුදුසුනෑ. හැබැයි උන්වහන්සේ තමන්ගේ ගුරුවරය හැටියට පත් කරගත්තේ තමන් අවබෝධ කරගත්ත ධර්ම විනේ. උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්ද තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ශාස්තෘන් වහන්සේ බවට පත්වෙන්නේ ධර්මයයි විනයයි. ඒ ධර්ම විනේ මයි ශාස්තෘත්තයට පත් කරල බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන. පිංහතුනී චුන්ද මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුළ වැඩ සිටිය ආශ්චර්යමත් මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ හා බැඳිච්ච සිදුවීම් බොහෝ සඳහන් වෙනවා. උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇසුරේ බොහෝ කාලයක් වැඩ ඉඳලා තියෙන. ඊළඟට ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ මුණ ගැහුණට පස්සේ චුන්ද මහරහතන් වහන්සේ මුල් කාලේ තමයි බුදුහාමුදුරන්ගේ උපස්ථායක තනතුරු දැරුයි. උන්වහන්සේ රහත් වුණාට පස්සේ කටයුතුලින් ඉවත් වෙලා ආනන්ද හාමුදුරුවන්වත් බොහොම ළඟින් ඇසුරු කරනවා. ඒක අපිට බුද්ධ දේශනා බලනකොට ඒ කාරණාවලදී සඳහන් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ චුන්ද හාමුදුරන්ට දේශනා කරපු මේ ධර්මවාදියෙක් අඳුනගන්න හැටි. අධර්මවාදී කෙනෙක් අඳුනාගන්න හැටි විස්තර කරපු දේශනා තියෙනවා. ඔය වගේ දේශන ගණනාවක් අතර අපිට මේ උන්වහන්සේගේ චරිත කතා අධ්‍යයනය කරගෙන යනකොට මුණගැහෙන දෙයක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාද්දි උන්වහන්සේගේ ළඟින්ම හිටියේ උන්වහන්සේගේ අවසාන මොහොතේ කටයුතු කරේ. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ දේහය ආදාහනය කරලා ධාතුන් වහන්සේලා පාත්‍රයට එකතු කරගත්තේ. සාරිපුත්ත හාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා උන්වහන්සේගේ සිවුරේ තියාගෙන සාරිපුත්ත හාමුදුරුවන්ගේ පාත්‍රයේම අතේ අරගෙන ඒ පාත්තරයට ධාතුන් වහන්සේලා එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආපහු ධාතුන් වහන්සේලා සහිත පාත්තරය අරගෙන ඇවිල්ලා සාමීනී භාග්‍යතුන් වහන්සේ ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පෑවා. මේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පත් කරන්නේ චුන්ද මහරහතන් වහන්සේගේ අතින්. පිංහතුනේ හැම බුදු කෙනෙකුටම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වැඩඉඳලා තියෙන. සසර ඒකා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරල තමයි අග්‍රශ්‍රාවක තනතුරු ලබයි. හැබැයි අග්‍රශ්‍රාවකයන් වහන්සේලා හැම බුද්ධ ශාසනයකම බුදුරජාණන් වහන්සේට කලින් අගසව් දෙනම පිරිනිවන් පාන. එකක් ධර්මතාවය. සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් භාවනා කරද්දී උන්වහන්සේ දැක්කා උන්වහන්සේගේ ආයුෂ ගෙවිලා අවසානයි. උන්වහන්සේ බැලුවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී
පෙර බුද්ධ ශාසනවලත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා බුදුහාමුදුරන්ට කලින් පිරිනිවන් පානවාද පිරිනිවන් පානවා. උන්වහන්සේ බැලුව තව කොච්චර කාලයක් තමන්ගේ ආවිෂ තියෙනවද තව ටික කාලයයි තියෙන. එහෙම නම්මා පිරිනිවන් පෑමට සූදානන් විය යුතුයි. සාරිපුත්ත හාමුදුරු බැලුවා කොහේද මං පිරිනිවන් පාන්න සුදුසු. ඒ වෙලාවෙම උන්වහන්සේගේ මනසට සිහිපත් වනේ තමන්ගේ උපන් ගම තමන්ගේ ගෙදර. ඒකට හේතුව තමයි උන්වහන්සේගේ සහෝදරෝ සහෝදරියෝ ඔක්කොම ඒ වෙනකොට ගිහි ජීවිතය අතහැරලා මේ බුද්ධ ශාසනය තුළ පැවිදි වෙලා උතුම් මහරහතන් වහන්සේලා රහත් භික්‍ෂුණීන් වහන්සේලා බවට පත්වෙලා. හැබැයි ඒ වෙනකොටත් දරුව ඔක්කොම පැවිදි වෙලා රහත් වනත් රූපසාරී බැමිණිය සාරිපුත්ත හාමුදුරන්ගේ අම්ම තාමත් භික්‍ෂූන් වහන්සේලට බැන බැනා තුනුරුවන්ට ගරහා කරමින් මගේ දරුවටි කරංගියේ මෙන්න මේ ශ්‍රමණයෝ තමයි කියලා මහා බ්‍රහ්මියාව තමයි විශ්වාස කර කර ඉන්නේ. මේ අම්මා දරුව ඔක්කොම පැවිදි වෙලා රහත් වෙලා සසරින් මිදිලා මේ අම්මා අපායට දුගතියකට වැටුණුත් මිත්‍යා දෘෂ්ටිය ඉඳලා ඒක සුදුසු නෑ. ඒ නිසා පිරිනිවන් පාන්න කලින් අවසාන මොහොතේ හරි මේ මිත්‍යා දෘෂ්ටියෙන් අම්මව බේරගන්න ඕන කියලා සාරිපුත්ත හාමුදුරු කල්පනා කරලා උන්වහන්සේ භාවනාවෙන් නැකිටලා චුන්ද මහරහතන් වහන්සේ ළඟට තමයි මුලින්ම යන්න. ගිහින් කියනවා චුන්ද ඔබ භික්‍ෂූන් වහන්සේලා 500 නමක් සාරිපුත්ත හාමුදුරුවන්ගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා ඒ ඇසුරේ උන්වහන්සේ චාරිකාය වඩිනකොට උන්වහන්සේ 90 යන භික්‍ෂූන් වහන්සේලා පිරිසක් ඉන්නවා. මේ සංඝ පිරිස සූදානම් කරගන්න සිවුරු පාත්තර අරගෙන සූදානම් කරගන්න කිව්වා. නාලන්දාවට පිටත්තේ. නාලන්දාව තමයි සාරිපුත්ත හාමුදුරුවන්ගේ ගම. නිවසට යන්න ඕන කිව්වා. එතකොට බොහෝ දුරක් යන්න තියෙනවා මේ ගමන පිටත් වෙන්න. ඒ භික්ෂූන් වහන්සේලාට දැනුම් දෙන්න කිව්වා සිවුරු පාත්‍ර අරගෙන ගමනට සූදානම් වෙන්න කියලා. එහෙම කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට ගිහිල්ලා තථාගත බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මගේ දැන් ආයුෂ ගෙවිලා අවසానයි. තව නොබෝ දිනකින් මට පිරිනිවන් පාන්න දිනේ උදා වෙනවා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන සේක්වා. සුගතයන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන සේක්වා කියෝ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්තය ඔබ කොහෙද පිරිනිවන් පාන්නේ? ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මම මගේ නිවසට ගිහිල්ලා අම්මටත් ධර්මයේ දේශනා කරලා අම්මව ධර්මයේ පිහිටවලා නිවසේම පිරිනිවන් පානෙක් හොඳයි කියලා තියෙන එක බුදුරජාණන් වහන්සේ වදාළ සාදු 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 සාරිපුත්තය ඒ අදහස හොඳයි තථාගතයන් වහන්සේ අනුමෝදන් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අවසරගෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා උන්වහන්සේගේ කුටිය වටා බුදුගුණ සිහි කරමින් ප්‍රදක්ෂිනා කරලා චුන්ද මහරහතන් වහන්සේ සමග 500ක් භික්ෂූන් වහන්සේලාත් එක්ක තමයි සාරිපුත්ත හාමුදුරු ගමන පිටත්තේ. එහෙම පිටත් වෙනකොට බුදුරජාණන් වහන්සේ සංඝයාට අනෙකුත් ආරාමේ වැඩ හිටිය සංඝයාට කියනවා මහණෙනි මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා අතර සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි. උන්වහන්සේ පිරිනිවන් පාන්න මේ වඩින්නේ. උන්වහන්සේ සමග පෙර ගමන් යන්න කිව නගරේ දොරටුව ළඟට යනකම් සාරිපුත්තයන් වහන්සේ මේ ශාසනයේ අම්ම කෙනෙක් වගේ. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බොහෝ අඩුවක් දැනේ කීව සංඝයාට. මහණෙනි සාරිපුත්තයන් වහන්සේ සමග පෙරගමන් යන්න කිව. එවෙලේ භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ නගරයේ දොරටුවෙන් පිටත් වෙන තෙක් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ අවවාදයක්ත් එක්ක සාරිපුත්ත හාමුදුරු අනුව ගමන් කර. නගරේ සීමාව ළඟදි සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝයාගෙන් අවසර අරගෙන චුන්ද මහරහතන් වහන්සේ සමග 500ක් සංඝයා සමග තමන්ගේ නිවසට වැඩම කරලා ඔබ අහලා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු සිදුවීම
උන්වහන්සේ ඉස්සල්ලාම ගෙදරට කියන මොකද ඒ වෙනකොටත් ඒ අම්මා භික්ෂුන් වහන්සේලා දකින තැන බැනවදින. මෙන්න මේ ශ්‍රමණයෝ තමයි මගේ දරුවෝ අරගෙන ගිහිල්ලා රවට්ටලා ඔක්කොම ටික අරගෙන ගියේ කියලා. ඒ නිවස අසලට සාරිපුත්ත හාමුදුරුවෝ වැඩම කරා. ඒ පණවිඩේ අම්මට ඒ වෙලාවේ දැනගන්න ලැබුණා. උන්වහන්සේ නිවසට වඩින්න කැමැත්තෙන් ඉන්නවා කියලා. උන්වහන්සේ ගිලන්ව ඉන්නවා කියලා. එහෙම තමයි අවසර ගත්තේ. ඊට පස්සේ ගෙදරට එන්න අවසර දුන්නා. ඒත් අම්මා හිතුවේ දැන් කාලයක් ගිහිල්ලා දැන් එපා වෙලා ඇති. එතකොට ඒ වෙනකොට ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පාන කාලේ කෙන අම්මත් බොහොම වයෝවෘද්ධව ඉන්න ඕනේ. අම්මත් ගොඩක් වයසයි. හැබැයි වයසට ගිහින් හිටියත් ඒ අම්මා හිතුවා දැන් ඔය ආවේ සිවුරු ඇරලා ගෙදර ඉන්න වෙන්නේ නැති. මද දැන්වත් එපා වෙලා ආවා ගෙදර හොයාගෙන කියලා දැන් අම්මා හිතුවේ එහෙම. උන්වහන්සේ ගිහි කාලේ හිටපු කාමරේම උන්වහන්සේට සූදානම් කරලා උන්වහන්සේට වැඩ ඉන්න ඒ කාමරේම දුන්නා. එදා රාත්‍රී සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිලන් වුණා. උන්වහන්සේට ගිහි කාලේ ඉඳන් තිබිච්ච බඩේ අමාරුවක් ගැන සඳහන් වෙනවා. ඒ රෝගයේම උත්සන්න වෙලා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ. උන්වහන්සේට ලේ සමග බඩේ ලී යනවා. ලේ වමන යනවා. ඒවා ඉවත් කරන්නේ උන්වහන්සේට ළඟ ඉඳගෙන එදා දවසේ පිරිනිවන් පාන දවසේ උපස්ථාන කරන්න මේ චුන්ද මහරහතන් වහන්සේ උන්වහන්සේගේ සහෝදරය. පඩික්කම් පිරෙන්න උන්වහන්සේට වමනේ හැටියටත් බඩේලිය හැටියට ලේ ශරීරය. එතකොට අපිට පේනවා පින්වතුනි සාරිපුත්ත හාමුදුරුවෝ මේ බුද්ධ ශාසනය තුළ ඒකා සංකේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනෙක් වුණා. අපි කවුරුත් දරාගෙන ඉන්නේ අපිට ඕන විදිහට පරිහරණය කරන්න පුළුවන් කයක් නෙමෙයි. ලෙඩ වෙන ශරීරයක්. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේත් ලෙඩ වුණේ නැද්ද? උන්වහන්සේත් පිරිනිවන් පාන අවසාන මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා උන්වහන්සේට ලේ සමග බඩේලිය යනවා. ධර්මයේ සඳහන් කරන්නේ ලෝහිත පක්ඛන්දිකා රෝගය කියලා. එහෙමනම් අපි කාටත් අපි දන්නේ නෑ ඔබ මම අපි කවුරු කොයි විදිහට ජීවිතය අවසන් කාලේ අපිට මොන වගේ ලෙඩක් හැදේද, එක තැන් වේද, මොන වගේ රෝගයකින් දුක් විඳින්න වේද. පින්වතුනි ඒ නිසා වහවහ අප්‍රමාදීව මේ ධර්මයේ දරාගන්න උත්සාහයක් ගන්න. අපිට ඕන විදිහට කය පාලනය කරන්න පුළුවන්කමක් නෑ. හැබැයි එදා රාත්‍රී දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිලන් වෙච්ච දවසේ එදා රාත්‍රී සතර දිසාවෙන් බොහෝම ප්‍රභාස්වර ආලෝක ධාරා 4ක් සාරිපුත්ත හාමුදුරන්ගේ කාමරයට ඇතුළු වුණා. ඒ තමයි සතරවරන් දෙවියන් 4 දෙනා. සාරිපුත්ත හාමුදුරන්ට වන්දනා කරලා මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන සතරවරන් දෙවියන් ඉල්ලීමක් කරා උන්වහන්සේට උපස්ථාන කරන්න. උන්වහන්සේ වදාලා සතරවරන් දෙවියනේ මට උපස්ථාන කරන්න මේ චුන්ද හාමුදුරුවෝ ළඟ ඉන්නවා. මේ සංඝයා තව බොහෝ පිරිසක් ඉන්නවා මාත් එක්ක. ඒ නිසා දෙවියන්ගේ උපස්ථාන අවශ්‍ය නැහැ. සතරවරන් දෙවියන් සාරිපුත්ත හාමුදුරන්ට වන්දනා කරලා පිටත් වුණා. හැබැයි අර අම්මා බොහොම මාන්නෙන් ඉන්නේ. තාම සාරිපුත්ත හාමුදුර ළඟටවත් ඇවිල්ලා කතා කරන්න කැමති නැහැ. මාන්නේ ස්වභාවය. හැබැයි හොරෙන් හොයලා බලනවා. අර භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා අර ආලෝක ධාරා 4ක් ආවේ ඒ කවුද? ඒ මොකක්ද ඒ එළියක් දැක්කේ කියලා. උන්වහන්සේලා කියනවා මෑණියනේ ඒ සතරවරන් දෙවියන් 4 දෙනා සාරිපුත්ත හාමුදුරන්ට උපස්ථාන කරන්න ආවා. උන්වහන්සේක ප්‍රතික්ෂේප කරා. අන්න ඒ වෙලාවේ මගේ පුතාට මේ සතරවරන් දෙවියන් උපස්ථාන කරන්න ආවා. හැබැයි ඒත් තාමත් මාන්නේ නිසා කාමරයටවත් ගිහිලා සාරිපුත්ත හාමුදුරුවෝ එක කතා කරන්න නැතුව ඒ තොරතුරු හොය ඉන්නවා. ටික වෙලාවක් යනකොට ඉතාම දීප්තිමත් ආලෝකයක් මුළු පළාතම ආලෝකමත් කරගෙන සාරිපුත්ත හාමුදුරුවන්ගේ කුටියට ආවා. ඒ තමයි දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන්. ශක්‍ර දෙවියන් සාරිපුත්ත හාමුදුරුවන්ට වන්දනා කළ උපස්ථාන කරන්න අවසර ඉල්ලුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා සක් දෙවිඳුනි මේ චුන්ද හාමුදුරුවෝ මට උපස්ථාන කරන්න ඉන්නවා. බොහෝ භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. ඒ වෙලාවේ ශක්‍ර දෙවියන් සාරිපුත්ත හාමුදුරුවන්ට වන්දනා කරලා
අතුරුදහන් වෙලා කිය. අර අම්මා මේ ආලෝකයක් දැකලා විමසලා දැනගත්තා සක්‍ර දෙවියන් තමයි මේ ආවේ කියලා. එදා රාත්‍රී මැදියම් යාම වෙනකොට මුළු පලාතම සුදු ආලෝක ධාරාවක් පතුරවාගෙන ඉතාම දීප්තිමත් ආලෝකයක් සාරිපුත්තයන් වහන්සේගේ කුටියට ඇතුල් වුණා. ඒ තමයි මහා බ්‍රහ්ම දෙවියන් සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේට අවසන් වෙලා උපස්ථාන කරන්න ඉදිරිපත් වුණ අවසර ඉල්ලුව. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා මහා බ්‍රහ්ම දෙවියනේ මට උපස්ථාන කරන්න මේ මනුලව පිරිස ඉන්නවා. මේ චුන්ද හාමුදුරුවෝ මගේ ළඟින් ඉන්න උපස්ථාන කරන්න. මහා බ්‍රහ්ම දෙවියනු සාරිපුත්ත හාමුදුරුවන්ට වන්දනා කළ පිටත් වුණ. මෙන්න මේ කාරණී දැනගත්ත වෙලේ තමයි රූපසාරී බැමිණියගේ මාන්‍ය බිඳිලගේ. මොකද රූපසාරී බැමිණිය මහා බ්‍රහ්මය තමයි උතුම් කියලා ජීවිත කාලෙම මහා බ්‍රහ්මය අදහාගෙනමයි හිටි. අවසානයේ මගේ පුතාට උපස්ථාන කරන්න මහා බ්‍රහ්ම දෙවියොත් ආවද කියලා අන්න එතනින් තමයි මාන්‍ය බිඳුනේ. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ බලන්න කැමති වුණා. උන්වහන්සේ ගිලන්ව හිටපු කාමරයට රූපසාරී බැමිණිය කැඳවල දහම් දෙසුව. ඒ බණහල අවසන් වෙනකොට සෝවාන් ඵලයට පත් වුණා. අවසානයේ ඒ අම්මව කාමරයෙන් ඉවත් කරලා 500ක් භික්ෂූන් වහන්සේලා කැඳෙව්වා සාරිපුත්ත හාමුදුරුවන්ගේ කුටියට. චුන්ද හාමුදුරුවෝ 500ක් භික්ෂූන් වහන්සේලාට දහම් අවවාද කරලා සංඝයාගෙන් අවසරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ සිවුර ඒකාංශ කරලා පොරෝගෙන සිංහසෙයාවෙන් සැතපීලා 4 වෙනි ධ්‍යානයට සමවැදිලා ඒ ධ්‍යානයෙන් නැගී සිටිනවා සමගම උන්වහන්සේගේ නිවසේ උන්වහන්සේ පිරිනිවන් පාවදාළේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දින කීපයක් බොහෝ පිරිස ඒ ප්‍රචාරයට බොහෝ පිරිස ඇවිල්ල උන්වහන්සේගේ නිවසේම උන්වහන්සේගේ දේහයට වන්දනාමාන කළ පුද පූජා කරා. අවසානයේ ඒ භූමියේම උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහය ආදාහනය සූද දරවලින් ආදාහනය කරලා ඒ චිතකේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා චුන්ද මහරහතන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් උන්වහන්සේම සාරිපුත්තයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දානය වලදපු පාත්‍රා ධාතුන් වහන්සේට එකතු කරගත්තා. සාරිපුත්ත හාමුදුරුවන්ගේ පාත්තරයට උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒ දේහ ආදාහනය කරපු තැනින් වෙන් කරලා පාත්තරයට පුරෝගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිවුර උන්වහන්සේ දරාගෙන හිටපු එක සිවුරක් තිබුණ. ඒ සිවුර නමල සිවුර උඩින් උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා සහිත පාත්තරය අතේ තියාගෙන 500ක් සංඝයා සමග චුන්ද මහරහතන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයට පිටත් වෙලා ආපහු වැඩියා. ඒ වැඩම කරපු ගමනේ බොහෝ දුරක් සාරිපුත්ත හාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා සහිත පාත්‍රයේ අතේ තියාගෙන චුන්ද මහරහතන් වහන්සේ වැඩම කරලා ජේතවනයට ඇතුල් වෙනකොට ආනන්ද හාමුදුරුවෝ තමයි ඉස්සල්ලාම දැකලා ඉදිරියට ඇවිල්ලා චුන්ද මහරහතන් වහන්සේට ගෞරව දක්වලා ස්වාමීනී ඔබහන්සේගේ අතේ ඔය පාත්‍රා ධාතුන් වහන්සේ බොහොම ආරක්ෂිතව මේ සිවුරක් මත තබාගෙන උපහන්සේ මොනුවද ඔය පාත්‍රයේ තැන්පත් කරගෙන වැඩම කරන්න. චුන්ද මහරහතන් වහන්සේ වදාලා ආනන්දය සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑව. මේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මේ කාරණය දැනුම් දෙන්න කියෝ. ඒ වෙලේ ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ බොහොම සංවේදී කෙනෙකු ඔබ දන්නවා ආනන්ද මහරහත් ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට සෝවාන් ඵලයට පමණයි පත් වෙලා හිටි. ආනන්ද හාමුදුරු බොහෝ හඬා වැළපුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතනදී ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට දිසාවල්වත් වැටහෙන්නේ නැතුව ගියා. මට මේ මොහොතේ ධර්මීයව සිහිපත් වෙන්නේ නැතුව ගියා කිව්ව එකපාරට. සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පාලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් වෙනවා බලන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙකුට සිහිය උපද්දවන හැටි. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද
සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පෑවි ඔබේ සීල සමාධි ප්‍රඥාව අරගෙනද කියලා ඇහුවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ඒ මොහොතේ සිහිය උපද්දවපු හැටි. ඒ වෙලේ ආනන්ද හාමුදුරුවෝ අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙම නෙමෙයි සාරිපුත්තයන් වහන්සේ යම් ප්‍රදේශයක වැඩ සිටියනම් ඒ ප්‍රදේශයේම සංඝයාට මහා අනුග්‍රහයක්. සාරිපුත්ත හාමුදුරන්ගේ ගුණ වර්ණනා කර බුදුරජාණන් වහන්සේ මොහොතේ සංඝයා රැස් කරා. චුන්ද මහරහතන් වහන්සේ තමන් බොහෝම ගෞරවයෙන් බොහෝ දුරක් රැගෙන ආපු සාරිපුත්තයන් වහන්සේගේ ධාතු සහිත ධාතුන් වහන්සේලා සහිත පාත්‍රය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පිළිගැන්වූ. බුදුරජාණන් වහන්සේ සංඝයා අතරින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සහිත පාත්‍රයේ ශ්‍රී හස්තයේ තබාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් දහම් දෙසුවා. මහණෙනි මේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් හදන්න කියව. අනාගතයේ දෙව් මිනිස් ලෝකයාට වන්දනා කළ පින් කරගන්න පුළුවන්. පිංහතුනි එවැනි සාරිපුත්ත මහරහතන් වහන්සේ නමකගේ සහෝදරය වෙච්ච ඒ උතුම් චුන්ද මහරහතන් වහන්සේ ගැනයි බොහෝ කරුණුත් එක්ක මේ ශාසනයේ සාරිපුත්ත හාමුදුරුවෝ චුන්ද හාමුදුරුවෝ මේ ශාසනික කරුණුවේ අද මේ ධර්මානු ශාසනාවේදී අපි බොහෝ කාරණා කතා කරේ. ඒ උතුම් චුන්ද මහරහතන් වහන්සේත් උන්වහන්සේගේ ආයු සංස්කාර අවසන් වෙලා උන්වහන්සේත් පිරිනිවන් පාවදාලා. මේ බුද්ධ ශාසනය තුළේ වැනි අසිරිමත් මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගී වැඩ සිටිය. අද අවුරුදු 2500 ගානකට පසුව හරි. ඒ රහතන් වහන්සේලාගේ ජීවිත කතා ඒ සිදුවීම් සිහිපත් කරමින් අපි ලෝකෙ කොහෙ හිටියත් අපිට ඒ කාරණා සිහිකරගෙන චිත්තරූප මවාගෙන ඒ උතුම් මහරහතන් වහන්සේලා සිහිකරල අප්‍රමාණ පිනක් රැස් කරගන්න පුළුවන්. එමනම් පින්වතුනේ මේ බුද්ධ ශාසනයේ සෝභමාන කළ ඒ උතුම් චුන්ද මහරහතන් වහන්සේ ඇතුළු ඒ උතුම් මහරහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. පිංහතුනි අද ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්මානු ශාසනාවේ පින්බරදායකත්වය දරන්නේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ෂෙපර්ටන් නගරේ වාසය කරන පින්වත් පිරිසක්. වෛද්‍ය ශිරෝමාලී ඒකනායක මහත්මිය, සුදත් ඒකනායක මහත්මා, මිත්මා ඒකනායක සහ මන්ත්‍රී ඒකනායක කියන මේ පින්වතුන් එකතු වෙලා තමයි මේ ධර්මදානමේ පින්කම සිදු කරේ. එයාගේ අරමුණ තමයි ප්‍රධාන අරමුණ ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා අපට ආශිර්වාද කිරීමත්, ජූලි මාස 8 වෙනි දින උපන්දිනයේ සමරන වෛද්‍ය ශිරෝමාලී ඒකනායක මහත්මියට ආශිර්වාද කිරීම, ජූලි මාස 31 වෙනි දින උපන්දිනයේ සමරන මන්ත්‍රී ඒකනායක මෙනවියට ආශිර්වාද කිරීම, ජූලි 22 වෙනි දින උපන්දිනයේ සමරන ඇලෙක්ස් ලියානා රත්නායක දියණියට ඒ හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, පුණ්‍යවන්ත සුබ උපන්දිනයක් බවට පත් වේවා, උතුම් ධර්මාවබෝධයේ දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියන ආශිර්වාදය. ඒ වගේම සති 3කට පෙර පරලෝ සැපත් සීතා නාලනී වැලිකන්න පුංචි අම්මාට පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව සිටින අනුලා ඒකනායක මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටම ආශිර්වාද කිරීමත්, මිය පරලොව ගිය AWS පතිරාජ මහතා, අනුලා වැලිකන්න මහත්මිය, KPB ඒකනායක මහත්මයා ඇතුළු සියලු සංසාරගත පින් අපේක්ෂාවෙන් ඉන්න මියගිය ඥාතීන් සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම හිත මිත්‍රාදී කල්යාණ මිත්‍ර ලක්වාසී ලෝවාසී හැම දෙනාටම ආශිර්වාද කිරීම, වෛද්‍ය ශිරෝමාලී ඒකනායක මහත්මිය, සුදත් ඒකනායක මහත්මා, මිත්මා ඒකනායක, මන්ත්‍රී ඒකනායක කියන හැම දෙනාගේම අරමුණු අතර සඳහන් වෙනවා. තියෙහි හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණයක් ධර්ම දානමේ පිනත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.